ආයුබෝවන් දුවේ පුතේ අද අපි ගුරු TV නාලිකාව සහ IIT ආයතනය සමග එක් වී ඔබට ගේන නවතම තොරතුරු හා sannivedana තාක්ෂණ විෂය මාලාවේ 10 වසර පළමු පාඩමෙන් මේ එක් වෙන්නේ. තොරතුරු හා sannivedana තාක්ෂණය ගැන කතා කරොත් අපි බලමු මේ lesson එකේදී මුලටම අපේ outline එක මුලටම ICT කියන්නේ මොකක්ද කියන එක. What is ICT? ඒ එක්කම 10 වසර අලුතෙන්ම විෂය විදිහට තෝරාගත්ත දුවල පුතාලට කම්පියුටර් එක කියන්නේ මොකක්ද? What is a computer? ඊළඟට computers use වෙන computer systems පරිගණක පද්ධති. පරිගණක පද්ධතියක තියෙන ප්‍රධාන components ටික මොනවද? ඒ එක්කම කම්පියුටර් එකක් ගත්තොත් කම්පියුටර් එක සිස්ටම් එකක්. මේ සිස්ටම් එකට data and information දත්ත ඇතුළත් කරනවා, තොරතුරු අපිට කම්පියුටර් එකෙන් ලැබෙනවා. ඒකට ඒක වැදගත්ම දෙයක්. ඒ ගැන අපි කතා කරනවා. ඊළඟට information එකක් තොරතුරක් ගත්තොත් තොරතුරේ characteristics ලක්ෂණ. හොඳ තොරතුරක් නම් ඒ තොරතුරේ ලක්ෂණ ගැන කතා කරන්න තියෙනවා. අවසාන වශයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පරිගණක පද්ධතියක. පරිගණක පද්ධති ගත්තොත් පරිගණක පද්ධති අපේ එදිනදා ජීවිතයේ හැමතැනම වගේ යෙදවෙනවා. එතකොට ඒ වගේ උදාහරණ කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. What is ICT? ICT is about computers, communication networks and people sharing information and knowledge utilizing such computers and communication networks. දැන් අපිට පේනවා communication network එකක් කියන්නේ ගොඩක් ICT related devices use කරගෙන දුර බැහැර ඉන්න අපේ හැම කෙනෙක් අතරෙම තොරතුරු නැත්නම් දැනුම බෙදා ගන්න හැදිලා තියෙන ජාලයක්. එතකොට අපි බලමු ඊළඟට දැන් කම්පියුටර් එකක් කියන්නේ මොකක්ද? කම්පියුටර් එකක් කිව්වොත් මේ ICT විෂයේ ප්‍රධානම දෙයක් තමයි කම්පියුටර් එක කියන්නේ. එතකොට ඕගොල්ලෝ දන්නවා කම්පියුටර්ස් හදන්නේ කම්පියුටර් එකක් මුලින්ම හදාගෙන තියෙන්නේ මිනිස්සු. right? එතකොට අපිට කියන්න පුළුවන් computer is a man-made programmable electronic device. ඇයි අපි programmable device එකක් කියන්නේ? කම්පියුටර් එක මැෂින් එකක්. එතකොට කම්පියුටර් එකට හිතලා දෙයක් කරන්න බෑ. ඒ වුණාට අපිට පුළුවන් කම්පියුටර් එකෙන් ගොඩාක් දේවල් ලේසියෙන් කරගන්න. එතකොට කම්පියුටර් එකට අපි instructions ඒ කියන්නේ විධාන දෙන්න ඕනේ, instructions දෙන්න ඕනේ. එතකොට ඒ instructions ටික කම්පියුටර් එක perform කරලා එයා ඒ ටික අහගෙන ඒකට ඕනේ output එක. ඒ කියන්නේ ප්‍රතිදානය අපිට ලබා දෙනවා. ඒ එක්කම කම්පියුටර් එකක් ගත්තොත් කම්පියුටර් එකේ main function එක වෙන්නේ කම්පියුටර් එකට අපි data දත්ත දුන්නොත් ඒ දත්ත store කරගන්න, තැන්පත් කරගන්න පුළුවන්. ඒ එක්කම ඒ දත්ත අපිට සකස් කරලා දෙනවා කම්පියුටර් එකෙන්, process කරනවා. ඒ වගේම store කරපු, තැන්පත් කරපු දත්ත අපිට ආපහු ලබා ගන්න පුළුවන්, retrieve කරන්න පුළුවන්. ඒ ඔක්කොමටම අපිට instructions දෙන්න ඕනේ. එතකොට අපි මෙහෙම define කරොත් computer එකක් කියන්නේ මොකක්ද කියලා? A computer is a man-made programmable electronic machine that can store, retrieve and process data according to given set of instructions. එතකොට මං හිතන්නේ ඕගොල්ලන්ට කම්පියුටර් එකක් ගැන හොඳටම තේරෙන්න ඇති. දැන් අපි කම්පියුටර් එකක් ගත්තොත් කම්පියුටර් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද? කම්පියුටර් එකට ගොඩක් දේවල් කනෙක්ට් කරලා ඒ කම්පියුටර් සිස්ටම් එකක් පරිගණක පද්ධතියක් විදිහට අපිට අවශ්‍ය දේ කරගන්න සකස් කරගන්න එක. එතකොට අපි බලමු components of a computer system. හැම වෙලාවෙම කම්පියුටර් එකක් ගත්තොත් පරිගණකයක් ඒක අපි කියවනේ මැෂින් එකක් කියලා. එතකොට ඒකට හිතලා දෙයක් කරන්න බෑ. Computer is not intelligent. right? එතකොට කම්පියුටර් එකට අපි හැම වෙලේම input එකක් දෙන්න ඕනේ. input එකක් ආදානයක්. එතකොට input එකක් විදිහට අපිට data and instructions දෙන්න පුළුවන්. එතකොට data කියන්නේ දත්ත. එතකොට ඒ දත්ත කොහොමද කම්පියුටර් එකෙන් handle කරන්න කියන එකට අපි instructions දෙන්න ඕනේ.
කම්පියුටර් එක ඇතුලේදී ඔය data instructions process කරනවා කියන්නේ අපිට අවශ්‍ය විදිහට සකස් කරනවා. එතකොට ඒ සකස් කරන්න පාවිච්චි කරන්න පුළුවන් application softwares. එතකොට හිතන්නකෝ අපිට ඒ සකස් කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් application softwares. එතකොට application software එකක් කියන්නේ ගණිතමය ගැටලුවක් විසඳන්න ඕන නම් අපිට පුළුවන් spreadsheet software එකක් use කරන්න. right, ඒ වගේ spreadsheet software එකකින් දත්ත ටික සකසලා අපිට output එකක් විදිහට ප්‍රතිදානයක් ලබා ගන්න පුළුවන්. එතකොට කම්පියුටර් එකේ ප්‍රධානම ප්‍රතිදානය output එක වෙන්නේ information කියන්නේ තොරතුරු. ඔව් දුවේ පුතේ, අපි දැන් බලමු කම්පියුටර් එකට input එකක් විදිහට inputs විදිහට අපි දෙන්නේ data. ඒ වගේම කම්පියුටර් එකෙන් output එකක් විදිහට ලැබෙන්නේ information. මේ දත්ත සහ තොරතුරු අතරේ තියෙන සම්බන්ධය බලමු. අපේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන definition එක විදිහට අපි කිව්වොත් the numbers, words, images and symbols which do not bear a meaning when standing alone are called data. ඒ කියන්නේ මොනවා හරි numbers ටිකක්, වචන ටිකක්, images, ඒ වගේම symbols ටිකක් තිබුණොත් අපිට ඒකෙන් meaning එකක් ලැබෙන්නේ නැහැ. ඒ වුණාට ඒ data අපි computer එකට while we can arrive at meaningful information by arranging and processing data, we can use them to make a decision. ඒ කියන්නේ අර තේරුමක් නැති numbers, words ටික meaningful information එකක් විදිහට සකස් කරොත්, process කරලා සකස් කරොත් අපිට එතනින් meaning එකක් or decision එකක් ගන්න පුළුවන් අර information එකෙන්. එතකොට අපි ඊළඟට බලමු මේ දත්ත සහ තොරතුරු data and information අතර තියෙන වෙනස. හරි, ඕගොල්ලන්ට පේනවා කලින් අපි කතා කරපු data and information අර words, numbers, symbols කම්පියුටර් එකට දුන්නාම කම්පියුටර් එක ඇතුළේදී තමයි ඕක කැමති විදිහට arrange කරන්නේ. එතකොට ඒ arrange කරන්නේ අපි දෙන instructions වලට. එතකොට inputs විදිහට data විතරක් නෙමෙයි instructions උත් දෙන්න ඕනේ. එතකොට correct instructions, හරි instructions දුන්නොත්, හරි data දුන්නොත් අපිට හරි information එකක් ලැබෙනවා. දැන් ඕගොල්ලන්ට O level exam paper එකේ question එකක් අහන්න පුළුවන් the difference between data and information. data and information වල difference එක අහුවොත් ඒක අපි හැම වෙලාවෙම data මේ විදිහ නම් information මොන විදිහද කියලා පෙන්වන්න ඕනේ. difference එක points දෙක දෙපැත්තට ලියලා තිබ්බේ නැත්නම් ඕගොල්ලන්ට ලකුණු සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ නැහැ. එතකොට අපි බලමු data ගැන explain කරොත් data is raw facts. අපි කියවනේ process කරපු නැති දත්ත ටිකක් data කියන්නේ. data is raw unorganized facts. එතකොට අපි information ගැන ගත්තොත් information is organized facts or processed data. දත්ත ටික සකස් කරලා අපිට process data එකක් විදිහට information එක ලැබෙනවා. ඊළඟට තවත් කරුණක් විදිහට ගත්තොත් ඊළඟ point එක data doesn't contain any meaning. data එක ගත්තට අපිට ඒක ගැන අර තේරුමක් නැහැ. just නිකන් values ටිකක් විතරයි. but ඒක සකස් කරාට පස්සේ information එක it has a meaning. data doesn't contain any meaning. information has a meaning. ඊළඟ point එක විදිහට using data we can't make any decision. අපිට කිසිම තීරණයක් ගන්න බෑ data වලින්. ඒ වුණාට information එකක් ගත්තොත් information is used to make any decision. information එකකින් අපිට decision එකක් ගන්න පුළුවන්. දැන් හිතන්න අපි සුපර්මාකට් එකකට ගිහිල්ලා සුපර්මාකට් එකේ තියෙන මොනවා හරි products වල prices ටික බලනවා. එතකොට ඒ price එක බැලුවට prices ටික list කරලා තියෙනවා. product එකේ නම, price එක තියෙනවා. ඒ වුණාට දැන් අපි cashier එක ගාවට ගිහිල්ලා අර ගත්ත බඩු ටිකේ අපි cashier එක ගාවට ගිහිල්ලා ගත්ත බඩු ටිකේ total bill එක
ගෙවන්න යනකොට මම ගෙනිච්ච සල්ලි ඇතිද කියන එක මම දන්නේ. එතකොට අපි ගත්ත බඩු ටිකේ ප්‍රයිස් එකයි ඒ ටික කැල්කියුලේට් කරලා බැලුවොත් කොච්චරක් එනවද බිල් එක කියලා මට බය නැතුව යන්න පුළුවන් කැෂිය එක ගාවට සල්ලි දීලා බඩු ටික ගන්න. ඒ කියන්නේ ප්‍රොසෙස් කරන්න ඕනේ අර ඩේටා ටික. ප්‍රයිස් එක, ප්‍රොඩක්ට් නේම් එක ඒ ටික නිකන් තිබිලා මදි. ප්‍රොසෙස් කරලා එකතු කරලා බලලා ඩිසිෂන් එකක් ගන්න පුළුවන් මම මේ බඩු ටික ගන්නවා කියන එක. එතකොට තවත් ඩේටා වල පොයින්ට් එකක් කිව්වොත් ඩේටා කියන්නේ අපි කම්පියුටර් එකට දෙන ඉන්පුට්ස්. එතකොට ඉන්පුට් එකක් ඩේටා එකක් ඉන්පුට් එකක් විදිහට දෙනවා. එතකොට ඉන්ෆර්මේෂන් එක අපිට හම්බ වෙන්නේ කම්පියුටර් එකෙන් එන අවුට්පුට් එකක් විදිහට. ওই විදිහට ඔයගලන්ට පේනවා ඇති data and information වල difference එක list කරන්න පුළුවන්. මේක වැදගත් ගොඩක් වෙලාවට MCQ questions වල හැම මේ point එක මේ differences අහනවා. ඊළඟට අපි තව example එකක් බලමු. මේ example එක ඔයගලන්ට පේනවා ඇති ළමයි කීප දෙනෙක්ගේ science, maths, ICT marks. ඔය marks ටික table එකක පේනවා. මේ ටික දැක්කම මේ ළමයින්ගේ marks ටිකක් තියෙන්නේ. ඉතින් හරි එච්චරයි. අපිට කිසිම මේක ගැන ලොකු තේරුමක් එන්නේ නැහැ. ඒ වුණාට අපි මේ data ටික computer එකට in කරලා දැන් මට පුළුවන් මේ subjects තුනේ එක ළමයාගේ total marks ටික මේ subjects වල total mark එක. ඒකෙන් අපිට ආයේ average mark එක හොයාගන්න පුළුවන් computer එකේ තියෙන softwares. ඒ කියන්නේ application softwares use කරලා. අපි හිතමු අපි Microsoft Excel use කරනවා කියලා spreadsheet software එකක්. spreadsheet software එකෙන් අපිට පුළුවන් total average හොයන්න. එතකොට ඕගලන්ට දෙවෙනි table එකෙන් පේනවා ඒ විදිහට total එක average එක හොයලා තියෙනවා. ඊට පස්සේ ඔය දැන් ඔක සකස් කරපු data ටිකක්. ඒ කියන්නේ process කරපු data තියෙන table එකක්. ඔය table එකෙන් අපිට පුළුවන් average column එකෙන් දැන් හිතන්නකෝ පන්තියක ළමයි 30 දෙනෙක් ඉන්නවා නම් ඒ ළමයින්ගේ report card එකේ අපිට දාන්න වෙනවා ළමයාගේ position එක. එතකොට ඔන්න ඔය average එක අපිට computer software එක use කරලා sort කරන්න පුළුවන්. ඒ කියන්නේ order එකකට හදන්න පුළුවන්. එතනින් හරිම ලේසියෙන් කවුද පන්තියේ පළවෙනියට ලකුණු අරන් තියෙන ළමයා කියලා හොයාගන්න පුළුවන්. ඒත් ඔය වගේ computer එක use කරලා ඉක්මනට ලේසියෙන් අපිට නිවැරදි තොරතුරක් ලබා ගන්න පුළුවන්. ඔව් දුවේ පුතේ. අපි දැන් 10 වසර පළවෙනි පාඩම විදිහට information and communication technology ගැන කතා කරා. එතකොට මුලටම කතා කරා what is ICT. ඊළඟට අපි අලුතෙන්ම එකතු වෙන දුවල පුතාලට කම්පියුටර් එකක් කියන්නේ මොකද්ද? what is a computer කියලා බැලුවා. ඊට පස්සේ කම්පියුටර් එකක වැදගත්ම දේ කම්පියුටර් එකකින් අපි කරන්නේ process කරන එක. processing. එතකොට කම්පියුටර් එකකට input වෙන්නේ data, කම්පියුටර් එකෙන් out වෙනවා information. ඒ කියන්නේ දත්ත දුන්නාට පස්සේ අපිට තොරතුරු ගන්න පුළුවන්. ඔය දේ ගැන කතා කරා. අපි ඊළඟට කතා කරා කම්පියුටර් එකට inputs දීලා input එකක් විදිහට data දීලා කම්පියුටර් එකෙන් output එකක් information එකක් ගන්න පුළුවන් කියලා. එතකොට data, information කියන්නේ මොකක්ද කියන එක ඩිස්කස් කරා. ඒ වගේම data information වල difference එක ඒ දෙකේ අතර තියෙන වෙනස කතා කරා. අපි මේ කෙටි විරාමයෙන් පස්සේ data and information කම්පියුටර් එකට in කරාම input කරලා process කරලා output එකක් ගන්න. එතකොට output එක විදිහට informations හම්බ වෙනවා. information එකක characteristics කතා කරනවා. ඒ වගේම information එකක් යොදවෙන information එකක් යොදවලා අපිට කරන්න පුළුවන් දේවල්. ඒ වගේම computer system එක computer systems use වෙන තැන් එදිනෙදා ජීවිතයේ computer systems use වෙන තැන් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
දුවේ පුතේ අපි නැවතත් විරාමයෙන් පසුව එකතු වෙමු. අපි කලින් කතා කරා data information වල වෙනස. ඒ එක්කම උදාහරණයකුත් කතා කරා. ළමයි ටිකකගේ මාර්ක්ස් ටිකක් අරගෙන සබ්ජෙක්ට් මාර්ක්ස් අරගෙන එතකොට ඔය සබ්ජෙක්ට් මාර්ක්ස් වල ඒවා data විදිහට ගන්න පුළුවන් කම්පියුටර් එකෙන් process කරලා total එක average එක හොයලා අපිට එතනින් decisions ගන්න පුළුවන්. ඒ එක්කම අපි තවත් උදාහරණයකට ගියොත් ඕගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන උදාහරණයක් ගැන කියන්නේ මම බලන්න මේ ඩයග්‍රෑම් එකේ පෙන්නනවා පොඩි ගෑනු ළමෙක් ඉන්නවා. එතකොට ඊට වැඩිය ටිකක් ලොකු ගෑනු ළමෙක් ඉන්නවා. ඊට පස්සේ පිරිමි ළමෙක් ඉන්නවා. ලොකු පිරිමි කෙනෙකුත් ඉන්නවා. එතකොට ඔය ටික ওই විදිහට ගත්තම අපිට තේරුම් ගන්න බෑ මේ ගෑනු ළමයි දෙන්න කවුද පිරිමි ළමයි දෙන්න කවුද. හැබැයි අපිට පුළුවන් ඊළඟ රූපේ ඔයගලන්ට පේනවා එතන තියෙනවා මේ පොඩි ළමයා දුව, එතකොට අම්මා ඉන්නවා, ඊට පස්සේ පොඩි පිරිමි ළමයා පුතා, ඊළඟට තාත්තා. ඒගොල්ලන් අල්ලගෙන ඉන්නකොට අපිට තේරෙනවා මේ පවුලක් ෆැමිලි එකේ මෙම්බර්ස්ලා ටික. අන්න ඒ වගේ තොරතුරක් විදිහට ඉන්ෆෝමේෂන් එක අවුට් කරගන්න පුළුවන්. තවත් උදාහරණයක් ගත්තොත් අපි හැමෝටම අපි ගොඩ දෙනෙක්ට NIC නම්බර් එකක්. අපි හැම කෙනෙක්ටම ජාතික හැඳුනුම්පත් අංකයක් තියෙනවා NIC නම්බර් එකක්. එතකොට NIC නම්බර් එක ගත්තොත් ඒකේ නම්බර්ස් ටිකක් තියෙනවා, අන්තිමට V අකුර තියෙනවා. හැබැයි දැන් අලුත් NIC නම්බර් එක ටිකක් වෙනස් ඊට වැඩිය කොහොම හරි එතන නම්බර්ස් ටිකක්. ඒ වුණාට අපිට ඔය NIC නම්බර් එක සකස් කරන්න පුළුවන්. පළවෙනි ඩිජිට්ස් දෙක ගත්තොත් එතනින් උපන් අවුරුද්ද ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ ඩිජිට්ස් වලින් ඒකේ රේන්ජ් එකක් තියෙනවා. ගැහණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා හොයන්න පුළුවන්. අන්න ඒ වගේ NIC නම්බර් එකක් ගත්තොත් එතනින් අපිට ඒ පුද්ගලයාගේ තොරතුරක් ඉන්ෆෝමේෂන් එකක් හොයාගන්න පුළුවන්. ඉතින් හැම වෙලාවෙම data process කරලා ඉන්ෆෝමේෂන් එකක් ගන්න පුළුවන් බව මේ උදාහරණ වලින් ඔයගලන්ට පැහැදිලි ඇති. ඊළඟට දුවේ පුතේ අපි බලමු. අපි ඉන්ෆෝමේෂන්ස් ගැන කතා කරානේ. ඉන්ෆෝමේෂන් එකක් කියන්නේ තොරතුරක්. එතකොට මේ තොරතුර වැදගත් තොරතුරක්ද හරි තොරතුරක්ද ඒ තොරතුරේ තියෙන ගුණාත්මක බව අපි කතා කරනවා characteristics of quality information කියලා. ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා relevancy, completeness, accuracy, timeliness and cost effectiveness. ඔය ටික තමයි characteristics විදිහට දීලා තියෙන්නේ. හැබැයි තවත් අපිට reliability එකකුත් ඉන්ෆෝමේෂන් එකක තියෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට අපි මුලටම බලමු රිලෙවන්සි කියන්නේ මොකක්ද? අදාළ බව. දැන් හිතන්න කවුරු හරි කෙනෙක් සම්මුඛ පරීක්ෂණයකට ඉන්ටර්විව් එකකට යනවා accountancy field එකේ job එකකට. එතකොට දැන් මෙයා ගෙනියන බයෝඩේටා එකත් එක්ක සහතික පත්‍රය කියන්නේ සර්ටිෆිකට් සෙට් එකක් ගෙනියනවනේ. ඔය සර්ටිෆිකට් සෙට් එකේ මුලටම ඉන්ටර්විව් බෝඩ් එකට අපි දෙනවා ස්කෝලර්ෂිප් එක්සෑම් එකේ රිසල්ට් ෂීට් එක. එතකොට දැන් බලන්න ඉන්ටර්විව් බෝඩ් එකේ ආයත වැදගත්ද මෙයා ස්කෝලර්ෂිප් එකෙන් පාස් වෙලා මේ ඉස්කෝලේට ගියා. මෙන්න මේ ඉස්කෝලේට ගියා. ඒක අදාළ නැහැ. accountancy job එකකට ස්කෝලර්ෂිප් රිසල්ට් ෂීට් එකෙන් අදාළතාවයක් නැහැ. හැබැයි අපි ඒ වගේ වෙලාවකදී දෙන්න ඕනේ අපේ තියෙන ලේටස්ට්ම ඒ කියන්නේ අන්තිම ක්වොලිෆිකේෂන් සර්ටිෆිකේට් එක. සමහර විට A level සර්ටිෆිකේට් එක, ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක සර්ටිෆිකේට් එක, ඒ වගේ දෙයක් තමයි රිලෙවන්ට් වෙන්නේ, අදාළ වෙන්නේ. එතකොට ඔයගලන්ට තේරෙනවා ඇති රිලෙවන්සි ඉන්ෆෝමේෂන් එකක ක්වොලිටි එක රඳා පවතින්නේ මෙන්න මේ රිලෙවන්සි එක පොයින්ට් එකක් තමයි රිලෙවන්සි. හරි දුවේ පුතේ. ඊළඟට අපි බලමු ඊළඟ කැරක්ටරිස්ටික් එක completeness. completeness කියන්නේ අංග සම්පූර්ණ බව. ඒ කියන්නේ අපිට හම්බ වෙන ඉන්ෆෝමේෂන් එක complete වෙන්න ඕනේ. දැන් ඉන්ෆෝමේෂන් එකක භාගයක් ලැබුණොත් අපි හිතමු අපිට හම්බ වෙන ඉන්ෆෝමේෂන් එකක්
සුනාමි වෝනිං සිස්ටම් එකක් කියලා හිතමු. වෝනිං සිස්ටම් එකකින් එන රිපෝට් එකක්. එතකොට ওই රිපෝට් එකේ භාගයයි තියෙන්නේ. මෙන්න මේ වගේ සුනාමි එකක් මේ ඒරියා එකේ වුණා. මෙච්චර රික්ටර් ස්කේල් එකක් තියෙනවා. හැබැයි එතන ඊට පස්සේදී කියන්න ඕනේ මේ වගේ ඒරියා එකකට මේ සුනාමි එකෙන් වෝන් එකක් දෙන්න ඕනේ. ඒ ටික ඉදිරිපත් කරලා නැත්නම් භාගයක් නම් තියෙන්නේ ඉන්ෆෝමේෂන් එකේ. ඒකෙන් වැඩක් නැහැ. ඒ වෝනිං සිස්ටම් එකේ අවුට්පුට් එකෙන් වැඩක් නැහැ. මොකද වෝනිං සිස්ටම් එකකින් වෙන්න ඕනේ මිනිස්සු ආරක්ෂා වෙන එක. එතකොට කොච්චර දුරකට ඒ සුනාමි එකේ ඉෆෙක්ට් එකක් වෙනවද කියන එක දන්නේ නැත්නම් complete report එකක් නැත්නම් එතන වැඩක් නැහැ. එහෙනම් completeness very important characteristic. අංග සම්පූර්ණ බව. ඒ එක්කම අපි බලමු තවත් point එකක් accuracy. නිර්වද්‍යතාව. information එකක් අනිවාර්යෙන් accurate වෙන්න ඕනේ. example එකක් විදිහට අපි මොනවා හරි අපි රසායනාගාරයකට ගිහිල්ලා අපේ මොනවා හරි ටෙස්ට් එකකට data දීලා එනවා. එතකොට ඒ ටෙස්ට් එක මෙඩිකල් රිපෝට් එක රෙඩි වෙනකොට මෙඩිකල් රිපෝට් එක හැදිලා එද්දී රිපෝට් එකේ මොනවා හරි වැරද්දක් වුණොත් ඒ රසායනාගාරයෙන් අපි ගෙනියලා ડોක්ටර්ට දෙන්නේ අර inaccurate report එක. නිවැරදි නැති රිපෝට් එකක්. එතකොට මොකද වෙන්නේ? ඒ ඉන්ෆෝමේෂන් එකෙන් ડોක්ටර් වෛද්‍යතුමා ඩිසිෂන් එකක් ගන්නවා නම් මෙයාට මේ ලෙඩේ තියෙනවා මෙන්න මේකට මේ බෙහෙත් ටික දෙන්න ඕනේ කියලා සමහර විට වැරදි රෝග විනිශ්චයක් වෙන්න පුළුවන්. එහෙනම් ඉන්ෆෝමේෂන් එක ඇකියුරේට් වෙන තරමට තමයි ඒ ඉන්ෆෝමේෂන් එකේ ක්වොලිටි එක වැඩි වෙන්නේ. ඊළඟට අපි බලමු අනිත් පොයින්ට් එක කැරක්ටරිස්ටික් එක timeliness. කාලීන බව. දැන් ඉන්ෆෝමේෂන් එකක් අපිට අවශ්‍ය වෙලාවට අප්ඩේට් වෙලා ටයිම් එකට ලැබිලා තියෙන්න ඕනේ. ටයිම්ලිනස්. ඒ කියන්නේ දැන් හිතන්න ගිය සතියේ වෙදර් රිපෝට් එකක් කාලගුණ වාර්තාවක් ගත්තොත් ඒ කාලගුණ වාර්තාව අපිට හෙට කාලගුණ වාර්තාව විදිහට ඉදිරිපත් කරන්න බෑ. එතකොට අර ගිය සතියේ දවසක කාලගුණ වාර්තාව පරණ වෙලා ඒක expired. එතකොට අලුතෙන් අපි දත්ත අරගෙන ඒ කාලගුණ වාර්තාව අලුතෙන් සකස් කරන්න ඕනේ හෙට දවසට. එහෙනම් ඒ වගේ ටයිම් එකට කාලීනව ලැබෙන්න ඕනේ ඉන්ෆෝමේෂන් එකක්. ඊළඟට අපි තව යමු අනිත් කැරක්ටරිස්ටික් එක cost effectiveness. ඒ කියන්නේ පිරිවැය අවම වීම. cost effect වෙන්න ඕනේ. ඉන්ෆෝමේෂන් එකක් ගන්න අපිට ලොකු මුදලක් වැය වෙනවා නම් data අරගෙන process කරනකොට ලොකු පිරිවැයක් යනවා නම් ඒ information එක අරගෙන අපි එතනින් ගන්න profit එක ලාභය අඩු නම් ගියපු cost එකට වැඩිය එතන ඒ information එකේ quality එකක් නැහැ. ඇත්තටම එතනින් වැඩක් නැහැ ඒ information එකෙන්. හැම වෙලාවෙම අපි බලන්නේ computer system එකකින් profit එකක් ගන්න. හරි. එතකොට අපි බලමු අපි කතා කරපු characteristics quality information එකක characteristics මොනවාද? relevancy අදාළ බව, completeness අංග සම්පූර්ණ බව, accuracy නිර්වද්‍යතාව, timeliness කාලීන බව, cost effectiveness පිරිවැය අවම වීම. එතකොට ඕගොල්ලන්ගේ විභාග ප්‍රශ්න පත්‍රයේ exam paper එකේ MCQs වලට ගොඩක් වෙලාවට මේ characteristics වලින් questions තියෙනවා. ඒක නිසා මේවා මතක තියාගන්න ඕනේ. ඊළඟට අපි බලමු මේ computer systems පරිගණක පද්ධති ඒ වගේ ICT use වෙන computer systems අපේ day to day life එකේ අපේ එදිනදා ජීවිතයේදී කොයි වගේ තැන්වලදීද මුණ ගැහෙන්නේ කියලා. අපි ගමු බලන්න example එකක් විදියට ATM machine එකක්. ඔගොල්ලෝ හැමෝම ගිහිල්ලා ඇති ATM machine එකකට. ඔයගලන්ට ATM cards නැති වුණත් අම්මලා තාත්තලා එක්ක ATM machine එකකට ගිහිල්ලා ඇති. ATM machine එකක components ගත්තොත් input, process, output. මොනවද දැන් ATM machine එකකට inputs වෙන්නේ? අපි දන්නවා ATM card එක.
එතකොට ATM කාඩ් එක විතරක් නෙමෙයි ඉන්පුට්ස් වෙන්නේ. මේ වගේ සිස්ටම් එකකදී අපි security build කරන්න ඕනේ. ඒ කියන්නේ security මේක authorized person මද use කරන්නේ මේ ATM කාඩ් එක කියලා දැනගන්න PIN number එකක් in කරන්න ඕනේ. එතකොට PIN number එක හැබැයි තව එකක් PIN number එක අපිට 3 පාරකට වැඩිය try කරන්න බෑ. එතකොට ඒක එහෙම කරලා තියෙන්නේ ඒකත් security වලට. මොකද ATM කාඩ් එක ඇහිඳගත්ත කෙනෙක් පාවිච්චි කරොත් මොකද වෙන්නේ? එයා try කරයි PIN number එක ඒ වගේ PIN numbers enter කරලා බලයි හරියනවද කියන එක. ඒතර ඒක 3 පාරකට වැඩිය enter කරාම කාඩ් එක මැෂින් එක ඇතුලේ හෝල්ඩ් කරගන්න සිස්ටම් එකක් ඇප්ලයි වෙනවා. ඊට පස්සේ අපි ගිහිල්ලා අපේ ඩෙන්ටිටි එක දීලා ඒ කියන්නේ අපිව මේක අපේ ATM කාඩ් එක කියලා තහවුරු කරලා තමයි ආපහු අරගන්න වෙන්නේ. ඊට පස්සේ මේ ඉන්පුට්ස් ATM කාඩ්, PIN number ATM මැෂින් එකට දුන්නාට පස්සේ ඇතුලේදී මොකද වෙන්නේ? processing සකස් කරනවා. ඒ කියන්නේ ATM කාඩ් එක PIN number එක අරගෙන දැන් particular bank එකක් නම් ඒ bank එකේ system එකෙන් check කරලා බලනවා මේ user ඉල්ලන දේ request එක අපි request කරන්න පුළුවන් money amount එකක්. ඒ කියන්නේ මුදල් ප්‍රමාණයක් ගන්න යන්නේ. එතකොට process එක විදිහට බලනවා මේ amount එක customer ට දෙන්න පුළුවන්ද කියලා බලනවා. බලලා ඊළඟට system එකෙන් කියනවා අපිට සල්ලි දෙන්න පුළුවන් එහෙනම් කොච්චරක් ඕනේද? එහෙම නැත්නම් සල්ලි දෙන්න බැරි නම් account balance එක මදි නම් account balance එක මදි කියන output එක දෙනවා. account balance එක හරි නම් අපි ඊළඟ step එකට ගියොත් amount එක enter කරන්න තියෙනවා. එතනින් එහාට තව steps ටිකක් ගියාට පස්සේදී processing part එක ඉවර වෙලා output එක විදිහට අපි request කරපු සල්ලි out වෙන්න පුළුවන් cash draw එකෙන්. ඒ වගේම තව output එකක් වෙන්න පුළුවන් transaction slip එකක්. එතකොට account balance එක තියෙනවා කොච්චර amount එකක් දැන් ගත්තද ඒ time එකේ informations ටික අර transaction slip එකේ තියෙනවා. එතකොට ඕගලන්ට ATM machine එකක මේ input process output වෙන්නේ මොනවද කියන දේවල් list කරන්න, ඒ කියන්නේ ඒවා සඳහන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට අපි තවත් example එකකට යමු. fingerprint machine එකක්. එතකොට fingerprint machines use වෙන්නේ කොයි වගේ තැන්වලදීද? දැන් ගොඩක් වෙලාවට government sector එක, private sector එකේ හැමතැනම වගේ fingerprint machines use වෙනවා. fingerprint machine එකක් input device එකක් විදිහට use කරගන්නවා computer systems වල. එතකොට අපිට ගත්තොත් payroll system එකක්. මෙතනදී අමතර දෙයක් විදිහට ඔයගොල්ලන්ට කිව්වොත් payroll system එකක් කියන්නේ මොකක්ද? organisation එකක employees ලාගේ salary calculations කරන computer system එකක්. එතකොට එතන inputs අපි ඒ system එකට payroll system එකට inputs දෙනවා නම් inputs දෙන device එකක් විදිහට මේ fingerprint machine එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට fingerprint machine එකට input එක වෙන්නේ මොකද්ද? employee ගේ fingerprint එක. හැබැයි මේ system එකේ authorized employees ලාගේ fingerprints store කරලා තියෙන්න ඕනේ. database එකක store කරලා තියෙන්න ඕනේ. එතකොට දැන් මේ fingerprint machine එකේ process එක විදිහට මොකද වෙන්නේ? අර store කරලා තියෙන fingerprints උයි දැන් හම්බ වෙච්ච fingerprint එකයි check කරලා බලනවා මේ fingerprint එක මේ organisation එකේ employee කෙනෙක්ගෙමද authorized කෙනෙක්ගෙද? එහෙමනම් ඒ fingerprint එක අදාළ පුද්ගලයාගේ details ටික එක store කරගන්නවා මෙතනින් ගන්න input එක විදිහට employee ගේ input time එක and departure time එක. එතකොට ওই විදිහට දැන් fingerprint machine එකෙන් output එක විදිහට අර arrival time departure time එක out වෙනවා. එතකොට ඔයගලන්ට ඔන්න තේරෙනවා fingerprint machine එකක් use වෙන computer system එකක් payroll system එකක්. එතකොට මේ payroll system එකට fingerprint machine එකේ output එක තමයි use කරගන්නේ. එතකොට මෙතන fingerprint machine එකත් computer system එකක්. ඊළඟට අපි තව උදාහරණයකට යමු. third example එක QR code recognition in newspapers and magazines. දැන්
ඉස්සර නම් බාකෝඩ්ස් ගැන අපිට අලුතෙන් කතා කරා. ඒ වුණාට දැන් අලුත්ම ටෙක්නොලොජි එක ගොඩක් වෙලාවට කතා කරන්නේ QR codes. හැමතැනම බුක් එකක් ගත්තත් බුක් එකේ පිටිපස්සේ QR code එකක් තියෙනවා. මොනවා හරි සුපර් මාකට් එකක ලීෆ්ලට් එකක් තිබ්බොත් එතනත් QR code එකක් දකි. දැන් ඕගලන්ට අලුතෙන්ම යූස් වෙනවා. දැන් අපි ෂොප් එකකට යනකොට අර අපේ ඩෙන්ටිටි එක දෙන්න COVID-19 පැන්ඩමික් එකත් එක්ක ඩීටේල්ස් අපේ ඩීටේල්ස් ලියන බුක් එක ලියනවට වැඩිය QR කෝඩ් එක කැප්චර් කරලා එතනින් කනෙක්ට් වෙන සිස්ටම් එකකට අපේ ඩීටේල්ස් එන්ටර් කරන්න පුළුවන්. ඒතකොට ටෙක්නොලොජි එකේ තවත් ඇප්ලිකේෂන් එකක් ටෙක්නොලොජි ඩෙවලොප්මන්ට් එකේ තවත් ඇප්ලිකේෂන් එකක් මේ QR කෝඩ් එක. එතකොට අපි QR කෝඩ් එකේ මොනවද තියෙන්නේ? particular data ටිකක්. එතකොට ඒ data ටික අපේ ස්මාර්ට් ෆෝන් එකෙන් කැප්චර් කරගෙන ස්මාර්ට් ෆෝන් එකේ තියෙන ඇප්ලිකේෂන් software එකකින් ඒ details ටික decode කරනවා. එතකොට decode වෙන්නේ particular URL එකකට. දැන් අපි බලමු මොකද්ද මේ URL එකක්? Uniform Resource Locator. URL එකක් කියන්නේ වෙබ්සයිට් එකක වෙබ් ඇඩ්‍රස් එක. එතකොට අපිට දැන් ලේසියෙන් මතක තියාගන්න පුළුවන්ද වෙබ්සයිට් එකක් URL එක. එතකොට ඕක http www. ඔය විදිහට දිගට මතක තියාගන්න ඕනේ. එතකොට ඒක අපිට අමාරුයි. දැන් කවුරු හරි කිව්වොත් මෙන්න මේ URL එකට ගිහිල්ලා මේ data ටික මේ වෙබ්සයිට් එකට ගිහින් බලන්න. එතකොට ගෙදර ගිහිල්ලා කම්පියුටර් එකකට ඕක එන්ටර් කරලා එහෙම බලන්න වෙන්නේ නැත්නම් ස්මාර්ට් ෆෝන් එකේ අපිට එන්ටර් කරන්න වෙනවා අර URL එක. ඊට වැඩිය ලේසි අර විදිහට QR කෝඩ් එක කැප්චර් කරා අර ඩිකෝඩින් software එකේ ඩිකෝඩින් app එකෙන් කෙලින්ම URL එක අරගෙන අපේ ස්මාර්ට් ෆෝන් එකට අර වෙබ්සයිට් එකේ හෝම් පේජ් එක ඩවුන්ලෝඩ් වෙනවා. එතනින් ඊළඟට අවශ්‍ය ස්ටෙප්ස් වලට යන්න පුළුවන්. එතකොට QR code recognition කියන්නේ කම්පියුටර් සිස්ටම් එකක ඇප්ලිකේෂන් එකක්. ඔව් දුවේ පුතේ. අද අපි ගොඩාක් දේවල් කතා කරා මේ ICT ගැන. එතකොට ඒ වගේම මුලටම අපි කතා කරා ලෙසන් එකේදී what is ICT? දැන් ඕගොල්ලන්ට ICT කියන්නේ මොකක්ද කියන එක කලින් දැනගෙන හිටියට වැඩිය අලුත් දේවල් ගොඩක් එක්ක අලුතෙන් අදහසක් ඇති. ඊළඟට අර අපි මුලින්ම පටන් ගත්ත නිසා what is a computer කියලා පොඩි කාලෙත් ඕක කතා කරා. ඒ වුණාට ඊට වැඩිය දැන් කම්පියුටර් එකක් කියන්නේ මොකක්ද? කම්පියුටර් එකේ ඩෙෆිනිෂන් එක කොහොමද ලියන්න ඕනොත් ලියන්නේ ඒ ටික ඔක්කොම ඩිස්කස් කරා. කම්පියුටර් එකක් ගත්තොත් කම්පියුටර් එකේ මේන් කම්පෝනන්ට්ස් අපි කතා කරා ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට්. එතකොට ඉන්පුට්ස් විදිහට කම්පියුටර් එකට දෙන දේවල් data අපි data ගැන කතා කරා. එතකොට කම්පියුටර් එකෙන් එන අවුට්පුට් එක information එක ගැන කතා කරා. data versus information differences කතා කරා. ඊළඟට information ගත්තොත් තොරතුරු වල තියෙන ගුණාත්මක බව qualities characteristics of quality information එකක characteristics discuss කරා. ඊළඟට අපි computer systems ඒ කියන්නේ පරිගණක පද්ධතිවල කොහොමද මේ පරිගණක පද්ධති අපේ day to day life එකේදී use වෙන විදිහ එදිනදා ජීවිතයේ computer systems use වෙන විදිහ ගැන කතා කරා. examples 3ක් discuss කරා. අපිට ඊළඟ දවසේ lesson එකෙන් applications of ICT in several sectors ඒ කියන්නේ ICT පාවිච්චි කරපු එක ශේත්‍ර අපිට මේ හැම දෙයක්ම අපේ එදිනදා ජීවිතයේ use වෙච්ච දේවල් ඒ වගේම අපි ප්‍රධානව ගත්තොත් mainlyම government sector එක ICT apply වෙලා තියෙනවා. ඊට පස්සේ education sector එකේ health sector එකේ තව agricultural sector එතකොට transportation entertainment side එක ඔය හැම තැනකම ICT කොච්චර apply වෙලා තියෙනවද මොනවද ඒ devices ඒ දේවල් අපි ඊළඟ පාඩමෙන් discuss කරනවා. මේ හැම දෙයක්ම ICT කියන්නේ අපිට එදිනදා භාවිතා වෙන දේවල්. ඉතින් දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති ICT විෂය තෝරගත්තට ICT හැමෝම හිතන්නේ අමාරු දෙයක්, අමාරු පාඩමක්, අමාරු ලෙසන් එකක් කියලානේ. ඒ වුණාට ඒක එහෙම නෑ. අපිට හැමදාම යූස් වෙන දේවල් ටිකක් තියෙන්නේ. හරිම ලේසි.
හරි දුවේ පුතේ. ඊළඟ සතියේ අපේ දෙවෙනි පාඩමෙන් හමු වෙනතුරු ඔබ සැමට ආයුබෝවන්.